හරි මම හිතනවා කටට ඇහෙන්නේ නැති කියලා. ඇහෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් chat එකේ දාන්න. ගියක නම් මම reply කරලා තිබ්බා ඇහෙනවා කියලා. right. මම පටන් ගන්නම්. 2021 කණ්ඩායමක් තමයි දැන් පන්ති පටන් ගන්න. එතකොට දැන් කලින්ත් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන නිසා ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති අනිවාර්යයෙන්ම මේ සිලබස් එක කොහොමද තියෙන්නේ කියලා. එතකොට අපිට මෙහි පටන් ගන්න ඕන මූලිකම පළවෙනි පාඩම විදිහට අපිට ගන්න පුළුවන් වර්ගඵලය සහ පරිමාව. එතකොට වර්ගඵලය සහ පරිමාව ඒ විදිහට අපිට ගණිතය පාඩම් කිහිපයක් තියෙනවා. ඒ අතරින් අද මූලිකම වර්ගඵලය කියන කොටස මම අද සාකච්ඡා කරනවා. වර්ගඵලය එහෙම නැත්නම් තල රූපවල වර්ගඵලයේ සොයනකොට තල රූපයක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලමු. සරල රේඛා හෝ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් වට වූ සංකෘත රූපයක් කියනකොට තල රූපයක් කියනකොට සංකෘත වෙන්න විවුර්ත වෙන්න බෑ. කිසිම පැත්තකින් ඇල්ලලා තියෙන්න බෑ. එක් තලයක තියෙන්න ඕනේ. එක් තලයක් කියන්නේ x හෝ z හෝ y ඕනෑම එක් තලයක මෙය ඇඳි රූපයක් වෙන්න ඕනේ. එතකොට වර්ගඵලයේ මැනීමේදී වර්ග කිලෝමීටර් වර්ග මීටර් සාමාන්‍යයෙන් වර්ග සෙන්ටිමීටර් වගේ භාවිතා කරනවා. වර්ග කිලෝමීටර් කියන එක අපි ප්‍රායෝගික භාවිතය ඉතා අඩුයි. නමුත් වර්ග මීටර සහ වර්ග සෙන්ටිමීටර කියන එක ප්‍රායෝගික භාවිතය ගොඩක් තියෙන ඒවා. හරි. එතකොට සම්මත මේකකේ සම්මත ඒකක කියන්නේ සම්මත ඒකක ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති උෂ්ණත්වය මයිනර් කෙල්වින් වගේ දිග මැනීමේදී සම්මත ඒකක වෙන්නේ මීටරය. එතකොට වර්ගඵලයේ මැනීමේදී සම්මත ඒකක ප්‍රකාශ කරන්නේ වර්ග මීටර ලෙස. සම්මත ඒකක වර්ග මීටර. දිගම මයිනර් නම් මීටර වර්ගඵලයක් මයිනර් නම් වර්ග මීටර ලෙස ප්‍රකාශ කරනවා. එතකොට මම මේවා මතක් කරගෙන යන්නම් ඕගොල්ලන්ට මේවා මතකත් ඇති. සමචතුරස්‍රයක් කියන්නේ සමාන පාද හතරකින් යුක්තයි. මෙහි එක් පාදයක දිගින් අනිත් පාදයේ දිගින් වැඩි කරාම මෙහි වර්ගඵලය ගන්න පුළුවන්. පාද හතරම සමාන හින්දා ඕනම් පාද දෙකක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දිග වැඩි කිරීම බලන අපිට ගන්න පුළුවන් සමචතුරස්‍රයක වර්ගඵලය. ඊට පස්සේ ගත්තම සිජුකෝණාශ්‍රය. සිජුකෝණාශ්‍රය අනිවාර්යයෙන්ම එක් පාදයක් දිගින් වැඩි. එතකොට එහි වර්ගඵලයම ඉන්නකොට දිග සහ පළල අපිට වෙන වෙනම හොයාගෙන අපි මේ දෙක එකිනෙක වැඩි කරොත් අපිට පුළුවන් වර්ගඵලය මැනගන්න. right. මම මේ ටික වේගෙන් යන්න මොකද ඔයගොල්ලෝ මේවත් දැන්ටමත් දන්න දේවල් වෙන්නේ නැති ලොකු අමාරු දේවල් නෙමෙයි. අපි ගණන් ටිකක් කතා කරමු මේ ටික මතක් කරලා. ඊට පස්සේ වැදගත් දෙයකට එන්න ත්‍රිකෝණය. ත්‍රිකෝණය ගත්තම ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්නේ භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ කුස. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන ආධාරකය කියන්නේ පොළොවට පිහිටන පැත්ත. පිහිටන පැත්ත ආධාරකය ලම්බ කුස. දැන් මේක නම් ඇවිල්ලා සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය නිසා අපිට පහසුවෙන් මෙහි උස අපිට මැනගන්න පුළුවන්. එතකොට අපිට මෙවැනි ත්‍රිකෝණයක මම පස්සේ වෙනන්න වෙනත් ත්‍රිකෝණ වලටත් කොහොමද මේක ගන්න කියලා. මෙවැනි ත්‍රිකෝණයක භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ කුසින් අපිට ගන්න පුළුවන් මේකේ වර්ගඵලය. හරි. මේක අපි වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අපි බලමු. මේ වගේ ත්‍රිකෝණයක් අපි ගත්තම ත්‍රිකෝණය අපිට මේ පාදේ අපි ඒ විදිහට මේ පාදේ අපි එච් විදිහට නම් කරයි කියලා ගන්න. එතකොට
අපි මේ වගේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද? දැන් අපිට බැලුමට පේනවා සාමාන්‍යයෙන් අපි මේ වගේ සිජුකෝණාශ්‍රයක් කරගත්තොත් සිජුකෝණාශ්‍රයක් ගත්තොත් AH කියලා සිජුකෝණාශ්‍රයක් ගත්තොත් මේ සිජුකෝණාශ්‍ර වර්ගඵලය අපි හොයන්න භාවිතා කරන්නේ වර්ගඵලය සමානයි A වාරයක් H. එතකොට නමුත් අපි මෙතන අරගන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක කොහොමද හොයන්නේ? ත්‍රිකෝණයක හොයනකොට මේකෙන් හරියටම අර්ධයක් තියෙන්නේ මෙතන. එතකොට අපිට මේ විදිහට හිතලා ගන්න පුළුවන් මේකෙන් අර්ධයක් නම් අපි ගන්න අපි මේක දෙකට බෙදන්න. එතකොට අපිට ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න අපිට ගන්න පුළුවන්. ඒ පාදයක් තියෙන උස h. නමුත් අපිට තියෙන්නේ මේන් හරියට අර්ධය. එතකොට මේකේ වර්ගඵලය හොයන්න ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් භාගය වැඩි කිරීම a වැඩි කිරීම h. මෙතන a කියලා ගත්තේ මොකද්ද? මෙයා ආධාරකය මෙයා h ලම්බ උස. හරි. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය වෙනවා නම් අපිට ගන්න පුළුවන් භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ඒ වගේම අපි අරගමු මේ වගේ ත්‍රිකෝණ. අපි ගමු මහා කෝණී ත්‍රිකෝණය. හරි. මහා කෝණී ත්‍රිකෝණයක් අරගමු. මහා කෝණී ත්‍රිකෝණයක් ගත්තම මහා කෝණී ත්‍රිකෝණයේ දැන් අපි මේකේ පාදේ අපි B විදියට අපි මෙන්න මේ උස යා ලම්බ උස අපි h විදියට නම් කරගන්න. මෙයාගේ මෙතනත් අපි අගයක් දාගමු. C කියලා. මෙයා C කියලා අගයක් දාගමු. එතකොට මෙයාගේ වර්ගඵලය හොයන්නේ කොහොමද? අපිට කලින් රූපයේ විදිහට වඩා ගොඩක් වෙනස් විදිහකට මෙයාගේ තියෙන්නේ. අපි මේ මුළු ත්‍රිකෝණෙම සලකනවා. අපි මේ කඩේකින් දක්වා තියෙන කොටසත් එක්ක මම එතකොට ගන්නවා මේ මුළු ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. මෙයා ගමු A B P Q R S කියලා ගන්න මෙතන. P Q R S P Q R S කියලා ගත්තම මම ගන්නවා මේ P S Q කියන ත්‍රිකෝණය P S Q කියන ත්‍රිකෝණය අරගත්තම මෙයාගේ අපිට අරගන්න පුළුවන් වර්ගඵලය භාගය වැඩි කිරීම. මෙයාගේ ආධාරකය වෙන්නේ මෙන්න මේ පල්ලෙහා. මේ මුළු ත්‍රිකෝණයම අපි අරගන්නේ මෙන්න මේක. එතකොට C ධන B එකෙන් අපි ඒක වැඩි කරනවා ලම්බ උස h. හරි. එතකොට මම ගත්තේ මේ P Q S කියන ත්‍රිකෝණය. හරිද? එතකොට මේ ත්‍රිකෝණයේ දැන් අපිට ඇත්තටම තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය P R S කියන ත්‍රිකෝණය තමයි අපිට ඇත්තටම තියෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ කොටස අපි අඩු කරගන්නවා. මේ කොටස අඩු කරගන්නවා කියලා කියන්නේ අපි ගන්නවා P Q R කියන ත්‍රිකෝණය. එයා භාගය වැඩි කිරීම මෙයා සිජුකෝණ ත්‍රිකෝණයක් අපිට ප්‍රශ්නයක් නෑ. භාගය වැඩි කිරීම C වැඩි කිරීම H. හරි. C වැඩි කිරීම H. අපිට දැන් ප්‍රකාශන දෙකක් තියෙනවා. එතකොට මේ ප්‍රකාශන දෙකෙන් දැන් අපිට බැලුමට පේන ලොකු ත්‍රිකෝණ තියෙනවා
PSQ කියන ත්‍රිකෝණේ PQR කියන පොඩි ත්‍රිකෝණේ එයා කුඩයි අපිට මේ විශාල ත්‍රිකෝණ වර්ගඵලයෙන් මෙන්න මේ අපි හොයාගත්ත මනක්කල්ප ත්‍රිකෝණ වර්ගඵලය අපි අඩු කරොත් අපිට මේ PRS කියන ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට අරගන්න පුළුවන්. එතකොට මම කරන වැඩි ඒක අඩු කරනවා අපිට ගන්න පුළුවන් මේක PRS ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි අපි අරගත්ත මුල් ප්‍රකාශනය ගන්නවා භාගය C ධන B වැඩි කිරීම H එකෙන් අපි අඩු කරනවා භාගයක් C H හරිද ඊට පස්සේ මම මේක යටින් යනවා අපිට පුළුවන් දැන් මේ ප්‍රකාශන මෙහෙම තියාගෙන බෑ අපි මෙහා දිග රැගන්න ඕනේ එහෙනම් අපි ලියනවා භාගයක් C H ධන භාගයක් C භාගයක් B H එකෙන් අපි අඩු කරනවා මොකද්ද භාගයක් C H අපිට එනවා එතකොට මෙතන තියෙනවා භාගයක් CH අඩු කිරීම භාගයක් CH එතකොට අපි ඒක අඩු කරනවා අඩු කරාම අපිට ඉතුරු වෙනවා භාගයක් BH අපිට එන්නේ මොකද්ද PRS ත්‍රිකෝණේ වර්ගඵලය එනවා අපිට භාගයක් BH එතන B කියලා කියන්නේ මොකද්ද එතකොට B කියලා කිව්වේ මේ B කියලා කියන්නේ මේකේ තියෙන ආධාරක එහෙනම් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ඕනෑම ත්‍රිකෝණයක් ගත්තම ඒ ත්‍රිකෝණයේ මහා කෝණී ත්‍රිකෝණයක්ද සිදු කෝණී ත්‍රිකෝණයක්ද කියන ප්‍රශ්නයක් නැහැ. එයාගේ ආධාරකය කියන්නේ පොළොවට එහෙම නැත්නම් x අක්ෂයට සමාන්තරව තියෙන පාදයේ වැඩි කිරීම ලම්බ කුස. එම පාදයට තියෙන ලම්බ කුස. එතකොට මහා කෝණී ත්‍රිකෝණයකට උනත් අරගන්න පුළුවන්. හරි? ඒ විදිහට අපිට අරගන්න පුළුවන් ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලය. right එතකොට අපි තව ත්‍රිකෝණයක් අපි බලමු හරි අපි මේ වගේ සම ද්විපාද ත්‍රිකෝණය. එතකොට මෙයාගේ එන්න මේ වගේ පාද දෙක මේ පාද දෙක සමාන මේක ඊට වඩා වෙනස් පාදයක්. සම ද්විපාද ත්‍රිකෝණයක් ගත්තම මෙයාගේ අපි කොහොමද බලමු වර්ගඵලය හොයන්න. අපිට තියෙන සමීකරණය මොකද්ද? ත්‍රිකෝණීය වර්ගඵලය භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බ උස එතකොට මෙයාගේ ලම්බ උස ගන්න නම් හරියට මෙයාගේ පාදේ ලම්බකයක් ගහගන්න ලම්බකයක් කියලා කියන්නේ යා මෙතන අංශ 90ක් වෙනවා අංශ 90ක් වෙන මෙතන ලම්බකයක් ගහනවා ඒක අපි h කියලා ලකුණු කරගන්න මේ පහළ පාදේ අරගමු අපි මෙයා a කියලා ලකුණු කරගන්න එතකොට මේ ත්‍රිකෝණයත් අපිට කෙලිම දාන්න පුළුවන් භාගය වැඩි කිරීම a වැඩි කිරීම h කියන එක අපිට අරගන්න පුළුවන් මම ඕන පොඩ්ඩක් වැඩි දුර දැන ගැනීමට ඕගොල්ලන්ට මේක කරලා පෙන්නන්න අපිට මේ කඩේෙන් අපි මේක වෙන් කරගන්න
වෙන් කරගත්තාම අපිට තියෙන්නේ කොහොමද? දැන් මෙයා දැන් ත්‍රිකෝණ දෙකක්. එකිනෙකට වෙන් වෙච්ච ත්‍රිකෝණ දෙක. අපිට මේ ත්‍රිකෝණ කියලා හරියට මේ පැත්ත ඔලක් කරන්න පුළුවන්. එතකොට මෙයාගේ තියෙනවා මෙයාගේ දැන් මෙයා A නම් හරියටම නම් දෙකට බෙදුවේ එක පැත්තක් භාගයයි A. එක පැත්තක් භාගයයි A. මෙයාගේ උස වෙනස් වෙන්නේ උස h තමයි. හරි? මේ ත්‍රිකෝණ දෙක ගෙනල්ලා මම එකට හයි කරනවා. එකට හයි කරාට පස්සේ අපිට නිර්මාණය වෙනවා කොයි වගේද? මෙන්න මේ වගේ සිදු කෝණාශ්‍රය නිර්මාණය වෙනවා. එතකොට මෙයාගේ එක් පැත්තක් මොකද්ද? භාගයයි A උස h. දැන් අපි සිදු කෝණාශ්‍රයක අපි වර්ගඵලය හොයන්න ගන්නවා. අපිට මේකේ කොහොමද අපි වර්ගඵලය බලුවා? භාගයයි A වැඩි කිරීම h. මම ඔයගොල්ලන්ට මේක පෙන්වන්න උත්සාහ කරේ අපි මොන පැත්තට හැදුවත් මොන විදියට හැදුවත් අපිට ත්‍රිකෝණයක වර්ගඵලයේ සෙවීම භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස කියන සූත්‍රයෙන් අරගන්න පුළුවන් කියන එකයි මම පෙන්වන්නේ. කීප ආකාරයකට. මේ වගේ ඕනෑම ත්‍රිකෝණයක් ඕගොල්ලන්ට තියෙන්නේ ඕනම හැඩි ත්‍රිකෝණයක්. ඒ සුළු කෝණික ත්‍රිකෝණයක් වේවා, මහා කෝණික ත්‍රිකෝණයක් වේවා, මුළු ඕල් ත්‍රිකෝණයක් කරන් තියෙන්නේ ලම්බක තලයේ තියාගන්න. නැත්නම් x තලය අපි සාමාන්‍ය x තලය කියලා කියන්නේ ඔබ දන්නවා ඇති. graph paper එකක් ගත්තම x තලය කියලා කියන්නේ තිරස් තලය. මේක y තලය. එතකොට x තලයට අපි ත්‍රිකෝණයක් ගෙනල්ලා තිබ්බා. ඊට පස්සේ එයාගේ ලම්බකේ මහා කෝණ ත්‍රිකෝණයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එයාව අපි x තලයේ තියාගෙන ඉවල මහා කෝණ ත්‍රිකෝණේ කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට පුළුවන් එයාගේ ආධාරකය දන්නවා නම් එයාව හරියටම x තලයට එයා ලම්බකයක් ගහගත්තාම අපිට හොයාගන්න පුළුවන් ඒකේ තියෙන වර්ගඵලය හොයාගන්න පුළුවන්. හරිද? මේවා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන දේවල්. නමුත් මම මේ වෙනස් විදිහට මේවා මතක් කරේ ඔයගොල්ලෝ වැඩිදුර දැනගන්නට. හරිද? right. right. ඊට පස්සේ අපිට තියෙන්නේ සමාන්තර ආශ්‍රය. එතකොට සමාන්තර ආශ්‍රයක් ගත්තම සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයේ සෙවීම ගන්න ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. දැන් අපි කලින් එකේ කතා කරේ ත්‍රිකෝණයට භාගය වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මෙයාගේ අපි කෙලින්ම ගන්න ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. හරිද? එතකොට සමාන්තර ආශ්‍රය. දැන් සමාන්තර ආශ්‍රය කියන්නේ එකිනෙකට සමාන්තර පාද යුගල දෙකක් තියෙන. ඒ පාද දෙක එකිනෙකට මූණට මුණ තියෙන පාද දෙක එකිනෙකට සමාන්තරව ගමන් කරා. හරිද? එතකොට මේ වගේ එකක අපිට පාදය ගන්න පුළුවන්. පාදයේ අපිට ලම්බුස්. දැන් ලම්බුස් කිව්ව ගමන් මොකක්ද වෙන්නේ ඕන? අපි මෙයා තියාගෙන ඉන්න ඕන x තලෙ. එහෙනම් අපි මෙයාට ගහ ගන්නවම ලම්බකය. ලම්බකය ගන්න. ලම්බකය ගැහුවට පස්සේ අපිට මෙතන ඉඳන් මේ උස අපිට h කියලා ලකුණු කරන්න පුළුවන්. හරි? h කියලා ලකුණු කරන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ මෙයාගේ අපි කෙලින්ම මේ කියන පළියෙන් මෙයා පිළිගන්නේ නැතු අපිට පුළුවන් මෙන්න මේක නිර්මාණය කරලා බලන්න ඕගොල්ලෝ. මේ වගේ සමාන්තර ආශ්‍රයක් ඇඳලා මේ සමාන්තර ආශ්‍රයෙන් මෙන්න මෙයා අපිට වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ කොටස වෙන් කරගෙන අපි මෙතනට ගෙනල්ලා ජොයින් කරොත් කොයි වගේ
එතකොට අපිට නිර්මාණය වෙනවා සිදුකෝණාශ්‍රය නිර්මාණය. එයාගේ මෙන්න මේ වගේ තියෙනවා. මෙන්න මේ වගේ. එතකොට මේකේ පල්ලෙහා දිග වෙනස් වුණාද? පල්ලෙහා දිග පොඩ්ඩක්වත් වෙනස් වුන්නේ නැහැ. මෙතන ඉඳන් මෙතනට තියෙන දිගන මෙතන ඉඳන් මෙතනට තියෙන. පල්ලෙහා දිග A. ඇයි අපි මේ කෑල්ල කඩලා මේක තමයි කරේ. දිග වෙනස් වුන්නේ නැහැ. කිසිම වෙලාවක දිග වෙනස් වුන්නේ නැහැ. එතකොට මෙයාගේ පහළ නැත්තම් ආධාරකේ දිග ඒ විදිහටම අපිට අරගන්න පුළුවන්. උසත් තියෙනවා. උස තිබ්බේ මෙන්න මෙතනින් අපි කඩලා මේ පැත්තට හරි කරා. එතකොට මේ ලම්බ උස h කියන එක ඒ විදිහටම තියෙනවා. හරිද? එතකොට ත්‍රිකෝණාශ්‍රයක් වගේ නේද මෙයා? ත්‍රිකෝණාශ්‍රයක අපි දන්නවා කොහොමද? ත්‍රිකෝණාශ්‍රය කියන්නේ දිග වැඩි කිරීම පළල. එහෙනම් අපිට මෙයාගේ ගන්න පුළුවන් මොකද්ද? වර්ගඵලය. වර්ගඵලය ගන්න පුළුවන් a වැඩි කිරීම h කියලා අරගන්න පුළුවන්. a වැඩි කිරීම h කියලා අරගන්න පුළුවන් සමාන්තර ආශ්‍රයක. සමාන්තර ආශ්‍රය වගේම තව තියෙනවා රොම්බසය කියලා. රොම්බසය කියන්නේ යාගේ වෙනසක් නැහැ. සමාන්තර ආශ්‍රය රොම්බසය අතර වෙනස තියෙන්නේ සමාන්තර ආශ්‍රය අසමාන පාද යුගල දෙකක් තියෙන්නේ. රොම්බසය ගත්තම රොම්බසයේ තියෙන පාද හතරම සමානයි. පාද හතරම සමානයි. ඒක සමාන්තර ආශ්‍රයේ තියෙන විදියම තමයි පාද හතරම සමාන උච්ච කරගන්න තියෙන්නේ. ඒක යාගටත් අපිට පාවිච්චි කරන්න පුළුවන් වර්ගඵලෙ a වැඩි කිරීම h කියලා. හොඳයි. ඊට පස්සේ සමාන්තර ආශ්‍රය ඊට පස්සේ අපිට තියෙනවා ත්‍රිපීසියම වර්ගඵලයේ සෙවීම. එතකොට ත්‍රිපීසියම වර්ගඵලය වෙනකොට එයාගේ සූත්‍රය විදිහට ගන්නවා සමාන්තර පාද දෙකේ ඓක්‍යය. සමාන්තර පාද දෙක කියන්නේ සමාන්තර ඉහළ සහ පහළ තියෙන පාද දෙකේ ඓක්‍යය වැඩි කරනවා ලම්බ උසෙන්. වැඩි කිරීම ලම්බ උසෙන්. හරිද? පාද දෙකේ ඓක්‍යය බෙදෙනවා දෙකෙන් ඊට පස්සේ වැඩි කිරීම ලම්බ උසෙන්. අපි මේක වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. හරිද? අපි ඊට පස්සේ මේක බලමු. අපි මෙයාගේ ත්‍රිපිටකයම නිර්මාණය කරගමු. ත්‍රිපිටකයම නිර්මාණය කරගන්න. ත්‍රිපිටකයම නිර්මාණය කරගන්න. ඊට පස්සේ ත්‍රිපිටකයම දැන් මේකට එකපාරට බැලුමටම අපිට ක්‍රමයක් හොයාගන්න අමාරුයි. එතකොට මෙයාට අපි මෙයා වෙන් කරගන්නවා. මුලින්ම අපි පාද හඳුන්වන්නේ මෙයාගේ උඩ පාදේ මම මේ විදිහට මම පහළ පාදේ B විදිහට ගන්න. එතකොට මම ඊට පස්සේ මෙයාව දැන් ලම්බකයක් දාන්න. ලම්බකයක් දැම්ම h කියලාම ලම්බකය අරගන්න. ඕගොල්ලෝ මේ නිර්මාණය කිරීමේ ක්‍රමවේද පොඩ්ඩක් අයිඩියා එක තියාගන්න. මොකද ඕගොල්ලන්ට මේ ඔප්පු කරන්න දෙනවා කියලා අනිවාර්යෙන් කියලා නෑ. නමුත් ඔප්පු කිරීම දැන සිටීම ඔබට ඉතාම වැදගත් වෙනවා. හේතුව
අපි දන්නේ ගණන් හදනකොට මොන මොන දේවල් ඉදිරියට වෙනස් වෙයිද කියලා සිලබස් එකේ අහන්න තියෙන හැමතැන පැත්තෙම අහන. හින්දා ඔප්පු කිරීම සම්බන්ධයෙන් කිසියම් අයිඩියා එකක් තියාගන්න එක ඕගොල්ලන්ට හොඳයි. නිසා ඔප්පු කිරීම දේවල් ඔයගොල්ලෝ කරලා ප්‍රැක්ටිස් වෙන්න. මේවා ලොකු දේවල් නෙමෙයි. බොහොම සරල දේවල්. ඔයගොල්ලෝ සිලබස් එක අතෑරලා තියෙනවා ටිකක් අමාරු දේවල්. එහෙනම් මේ ලීසි දේවල් තමයි මම අවශ්‍ය දේවල්. ලීසි සහ අවශ්‍ය දේවල් තමයි මම කියන්නේ. මේ වෘත්තයක වර්ගඵලයේ සීම් වගේ දේවල් ඔප්පු කරන එක ටිකක් ලොකු සූත්‍රයක් යනවා. ඒ විශ්වවිද්‍යාල මට්ටමේ වගේ ඉගෙන ගන්න දේවල්. නමුත් ඒකට ඒව අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මේ වගේ දේවල් ඔලුවට දාගන්න බලන්න. අපි එතකොට මේක නිර්මාණය කරගන්නවා. මට මේක ඇතුලේ පේන ත්‍රිකෝණයක් සහ සමාන්තරාශ්‍රයක් පේන. ත්‍රිකෝණයක් සහ සමාන්තරාශ්‍රයක් පේන. මම මේකේ එතකොට මෙයා මේක සමාන්තරාශ්‍රය මම මේ ටික නම් කරගන්නවා. මෙයා A, මෙයා B, මෙයා C, මෙයා D කියලා මම නම් කරගන්නවා. එතකොට අපි මේ ත්‍රිකෝණය සහ සමාන්තරාශ්‍රය වර්ගඵලය හොයලා එකතු කරා නම් අපිට පුළුවන් මේකට මොකද සමීකරණයක් අරගන්න ත්‍රිපිසීමේ වර්ගඵලය. අපි කිව්ව පළියට මතක තියාගන්න තු මේක වෙන මතක තියාගත්තොත් අපිට ඕන එකක් හදාගන්න පුළුවන්. එතකොට මම මේ A B මෙතනට දාගන්නවා අපි E කියලා දාගමු. එතකොට ත්‍රිපිසීය මේ සම්පූර්ණ ත්‍රිපිසීමේ වර්ගඵලය. ත්‍රිපිසීමේ වර්ගඵලය සමානයි මෙන්න මේ ABE ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු කරනවා AECD සමාන්තරාශ්‍රය AECD සමාන්තරාශ්‍රය වර්ගඵලය. එහෙනම් අපි මේ දෙක වෙන වෙනම හොයාගත්තා නම් අපිට පුළුවන් අපිට මෙයාගේ හොයාගන්න වර්ගඵලය. හරි. එතකොට අපි මුලින් බලමු මේ ABE ත්‍රිකෝණී වර්ගඵලය හොයාගන්නේ කොහොමද කියලා. එතකොට අපිට මෙන්න මේ දිග අවශ්‍යයි. ත්‍රිකෝණේ මෙන්න මේ දිග අපිට අවශ්‍ය නම් ඒ දිග අපිට ගන්න පුළුවන් කොහොමද? මේ මුළු පාදයේ B නම් සමාන්තරාශ්‍රයේ අපි දන්නවා මූණට මූණ තියෙන පාදවල දෙක එකිනෙකට සමාන. එහෙනම් අපිට මේ මෙතනයි සමාන්තරාශ්‍රය මෙතනයි ගත්තම මේ කොටසත් A වෙනවා. එහෙනම් අපිට ත්‍රිකෝණයේ මේ අපිට මේ ආධාරකය අපිට අරගන්න පුළුවන් කොහොමද? භාගයේ වැඩි කිරීම ආධාරකය කියලා කියන්නේ එතකොට මෙයා B ඍණ C වැඩි කිරීම ලම්බෝස H වැඩි කිරීම ලම්බෝස done AB CD සමාන්තරාශ්‍රය වර්ගඵලය. සමාන්තරාශ්‍රය වර්ගඵලය අපි දන්නවා මොකද්ද? කලින් අපි හොයාගත්ත පාදය එහෙම නැත්නම් ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස. එතකොට මෙයාගේ මේ සමාන්තරාශ්‍රය ආධාරකය වෙන්නේ මේ සමාන්තරාශ්‍රය ගත්තාම සමාන්තරාශ්‍රය වෙන්නේ වර්ගඵලය වෙන්නේ A. ඇයි මෙයා උඩ තියෙන්නේ A. එහෙනම් මෙයාත් A. එහෙනම් A වැඩි කිරීම H. A වැඩි කිරීම A වාරයක් H. අපිට ඊට පස්සේ දැන් මෙයා කොහොම තියාගෙන බෑ අපිට මෙයා සුළු කරගන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න මට සෝරි මෙතන B නෙමෙයි C නෙමෙයි A ගමු. A B නෙට A. එතකොට මම මේක දැන් විසඳ ගන්න අපි මොකද කරන්න ඕනේ මෙන්න මේක තියාගෙන බෑ අපිට මෙයාව සුළු කරගන්න ඕනේ. එහෙනම් මෙයා මම දිගෑරලා ලියනවා කොහොමද මේ භාගයේ සහ H මෙන්න මේ වරහන් ඇතුළේ තියෙනවා වැඩි කරනවා. එතකොට අපිට එනවා භාගයක් D
h ඍණ භාගයක් a h ධන a h කියලා අපිට එනවා. හරිද? a h කියලා එනවා. එතකොට අපිට මෙතන ලියා ගන්න පුළුවන් මොකද්ද? මෙයාට මොකුත් වෙන්නේ නැහැ. මෙයා භාගය h විදිහටම තියෙනවා. මෙයා තියෙන ඍණ 2h ඍණ 2h කියලා කියන්නේ sorry ඍණ භාගයයි h. මෙතන තියෙනවා ah. එහෙනම් ah වලින් අපි භාගයයි ah අඩු කරාම අපිට ඉතුරු වෙනවා මොකද්ද? භාගයක් ah. භාගයක් ah. හරිද? එතකොට අපිට මේකේ තියෙන පොදුවේ මොනවද? මේකේ තියෙන පොදු භාගය පොදුයි h පොදුයි. භාගය පොදුයි h පොදුයි මම එක මේකකින් දිනනවා. භාගය පොදුයි h පොදුයි. එහෙනම් මම ඉංග්‍රීසියට ගන්න ඕනේ මොනවද? භාගයක් h භාගයක් h භාගයක් h එළියට එනවා. එතකොට වරහන් ඇතුළේ ඉතුරු වෙනවා a ධන b. a ධන b වරහන් ඇතුළේ ඉතුරු වෙනවා. එහෙනම් මේ මොනවද මේ කියලා තියෙන්නේ? h කියලා කියන්නේ මොකද්ද? මෙයාගේ ලම්බ උස. එහෙනම් සමාන්තර ආශ්‍රය වර්ගඵලය කියන්නේ භාගය වැඩි කිරීම ලම්බ උස. ලම්බ උස වැඩි කරනවා a ධන b. a ධන b කියන්නේ සමාන්තර පාද දෙක. සමාන්තර පාද දෙක කියන්නේ මේ පාද දෙක සමාන්තරයි. එකම පැත්තකට ගමන් කරනවා කියන එක සමාන්තරයි. සමාන්තර පාද දෙකේ a ධන b. මෙන්න මේ සමීකරණ තමයි. ඒතර භාගයක් ඉතින් සමාන්තර පාද දෙක. සමාන්තර පාද දෙකෙහි ඓක්‍ය භාගය වැඩි කිරීම ලම්බ උස වැඩි කිරීම සමාන්තර පාද දෙකෙහි ඓක්‍ය. එතකොට අපි අපිට අර දෙක කියන මේ යට දෙක කියන එක මේක යටට ගේන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මෙහෙම භාගයේ එළිය තිබ්බ ප්‍රශ්නයක් නෑ. මේ විදිහට සමහරු දැන් කලින් අර පෙන්නපු එකේ තිබුණේ මේ විදිහට. කොහොමද? a ධන b බෙදීම 2 වැඩි කිරීම h. කොහොම තිබ්බත් හරි මෙහෙම තිබ්බත් හරි අර විදිහට තිබ්බත් ප්‍රශ්නයක් නෑ. භාගය වැඩි කිරීම ලම්බ උස වැඩි කිරීම සමාන්තර පාද දෙකේ ඓක්‍ය කියන අපිට අරගන්න පුළුවන්. සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය අපිට අරගන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන සමාන්තර පාද දෙකේ ඓක්‍ය සමාන්තර පාද දෙකෙහි ඓක්‍ය. මෙතන තියෙනවා y සහ x කියලා මේක නම් කරලා තියෙනවා. එතකොට x ධන y බෙදීම 2 වැඩි කිරීම ලම්බ උස h වලින් වැඩි කරනවා. එකෙන් අපිට අරගන්න පුළුවන් මෙයාගේ ත්‍රිපිටකයෙන් වර්ගඵලය. right වෘත්තය කියන එක මම කලින් කිව්වා. වෘත්තය කියන එක අපි ඔප්පු කරන්න අපිට අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මට්ටමේදී ඒක සාමාන්‍ය ටිකක් ඒක ලොකු වතන්දරයක් තියෙනවා. අපි මතක තියාගන්න ඕනේ phi r වර්ග r කියලා කියන්නේ වෘත්තයේ අරය r වර්ග phi කියලා කියන්නේ 22 බෙදීම 7. එහෙම නැත්නම් 3.14 කියලා අපිට අරගන්න පුළුවන්. හරිද? phi යගේ උඩක් කියලා අර දෙනවා ගානකට ඕන දීලා නැත්නම් 22 බෙදීම 7 කියන එක අරගන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය ගානකට අවශ්‍ය phi යගේ වෙනස් වෙනවා නම් දෙනවා. කේන්ද්‍රික ඛණ්ඩය දැන් වෘත්තය කියන එක
කලින් කිව්ව වෘත්තය සහ කේන්ද්‍රික ඛණ්ඩය. වෘත්තයේ එච්චර ප්‍රශ්නයක් නෑ අපිට 5r වර්ග වලින් අරගන්න පුළුවන්. නමුත් කේන්ද්‍රික ඛණ්ඩය කියන එක තමයි ටිකක් අපිට දෙයකට තියෙන්නේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩය අරගන්න කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ සම්පූර්ණ වෘත්තයක් නම් අපිට පේනවා. අපේ ප්‍රශ්නයක් නෑ. 5r වර්ග වලින් අපිට අරගන්න පුළුවන්. 5r වර්ග වලින් අපිට අරගන්න පුළුවන් කෙලින්ම සම්පූර්ණ වෘත්තේ වර්ගඵලය. අපිට අර්ධ වෘත්තයක් නම් භාගයක් නම් අපි කරන්නේ මොකද? 5r වර්ග වැඩි කිරීම භාගයක් නැත්නම් දෙකෙන් බෙදනවා. එතකොට අපිට අරගන්න පුළුවන් එයාගේ අර්ධ වෘත්තයක වර්ගඵලය. අපි කාලක් නම් වෘත්තකින් හතරෙන් ගන්න. අපිට කරන්න පුළුවන් මොකද? 5r වර්ග වැඩි කරනවා 4න් 1. අපිට අරගන්න පුළුවන් එයාගේ වර්ගඵලය අරගන්න පුළුවන් 4න් 1. ඒක ප්‍රශ්නයක්. අපි 4න් 3ක් බලමු. 4න් 3ක් බලනකොට කොහොමද? එහෙනම් 5r වර්ග වැඩි කරනවා 4න් 3 3 කාලක්. එහෙනම් අපිට අරගන්න පුළුවන් වර්ගඵලය ගන්න පුළුවන් 5r වර්ග වැඩි කිරීම 4න් 3. 3න් 1. 3න් 1ක් කියලා කියන්නේ අපි වෘත්තය 3ට බෙදනවා. වෘත්තය 3ට බෙදනවා. එහෙනම් 5r වර්ග වැඩි කිරීම 3න් 1. මේ වගේ අපිට ඕනෑම භාගයකින් අපිට වෘත්තයේ වර්ගඵලය වැඩි කරලා වෙලා අපිට අරගන්න පුළුවන්. අපිට 8න් එකක් වේවා 10න් එකක් අපිට ඕන එකක්. අපිට ඕනේ සම්පූර්ණ වෘත්තයෙන් කොච්චරක්ද ඕනේ කියන එක අපිට වැඩි කරා නම් අරගන්න පුළුවන්. ඕක කිසි ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය කේක් එකක්, රවුන්ඩ් කේක් එකක් කපලා බෙදනවා වගේ තමයි. කිසි ප්‍රශ්නයක් නෑ. මෙයා කැබලි වලට වෙන් කරලා අපිට අරගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ දැනගන්න ඕන දේ තියෙන්නේ ඒක නෙමෙයි. අපිට කෝණයක් දුන්නා. අපිට කෝණයකින් සඳහන් කරාම අපිට එකපාරට අමාරු ඔළුවට දාගන්න කොහොමද කියලා. එහෙනම් අපි බලනවා මෙයා කොහොමද තිබුණේ? මෙන්න මේ භාගය කියන්නේ කොහොමද තිබුණේ? මේ අපි දන්නවා මුළු රවුමක අංශක ගණන අපි දන්නවා 360යි. අංශක 360යි. මේ අංශක 360ක් නම් තියෙන්නේ මේ භාගයක් කියලා කියන්නේ මොකද්ද? 360 භාගයක් කියලා කියන්නේ 360 මෙයා 360 60න් 180ක් 360න් 180ක් 360න් 180ක් තමයි මෙයා තියෙන්නේ. එතකොට 4න් එකක් කියලා කියන්නේ එයා 360න් 360න් අංශක 90 අංශක 90 අංශක 90 හරි 3න් එකක් 3න් එකක් කියලා කියන්නේ අංශක 120ක්. එහෙනම් 360න් අංශක 120ක් 120. අපි දෝ දන්නවා 120 මේක අපි බෙදනවා 1යි. මෙයා බෙදුවම 3යි. අන්න එහෙම තමයි මෙතන 3න් 1 කියන එක ආවේ. හරිද? අංශක ගාන තියෙනවා නම් අපිට ප්‍රශ්න නැහැ 120 නම් අපි 360න් 120ක් කියන්නේ කීයද කියලා බලමු. හරිද? අපිට ඒ විදිහට අපිට ඕනම එකක් පුළුවන්. දැන් මෙතන තියෙන්නේ 360න් 10යි. අංශක 10යි. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අංශක 360 අංශක 10 බෙදීම 360 මේ එන වැලියු එක අපි වැඩි කරනවා මොකද්ද? සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය. එතකොට අපි તો මෙයා අංශක 20 කියලා. අංශක 20 නම් ප්‍රශ්නයක් නැහැ. මොකද්ද? 20 බෙදීම 300යි. 50 බෙදීම 300යි. එතකොට අපිට මේ ඕනෑම අංශක කියන එක කලාව වලට පාවා යනවා. කලා කියන්නේ මෙයා කුඩා ගයන් වලට පාවා බෙදනවානේ. එතකොට අපිට කුඩා ගයන් ආව ප්‍රශ්නයක් නෑ. අපිට කරන්නේ මොකද්ද? අපි ආපු අංශක ගාන හෝ කලා ගාන සටහන් කරා. අපි මොකද කරන්නේ? එයා 360න් බෙදමු. ඒ නාගේ වැඩි කරනවා කාත් එක්කද? 5r වර්ගයෙන් නැත්නම් වෘත්තයක වර්ගඵලයෙන් වැඩි කරනවා. එතකොට අපිට ගන්න පුළුවන්
මෙයාගේ කේන්ද්‍රික ඛණ්ඩයක ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය අපිට අරගන්න පුළුවන්. right. ඊට පස්සේ අපිට එතනින් එහාට තියෙන්නේ ඝන වස්තුන් වල වර්ගඵලය. ඝන වස්තුන් වල වර්ගඵලය. ගෝලයක් කියලා ගත්තම ගෝලයේ තියෙන මතු පිට පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? අපිට 4ක් πr වර්ග කියන සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. 4ක් πr වර්ග. ගෝලය එතකොට සිලින්ඩර්. සිලින්ඩරය කියන එක අපිට මේකේ සූත්‍රය කියනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 2πr වැඩි කිරීම h. මෙයාගේ h කියලා කියන්නේ මෙන්න මේ උස h වෙනවා. ඉහළ සහ පහළ වෘත්ත දෙකේ වර්ගඵලය. අපි දන්න වෘත්තයක වර්ගඵලය හොයන්න පාවිච්චි කරන πr වර්ග. ඒ දෙක අපි එකතු කරාම අපිට එනවා මෙන්න මේක එනවා 2ක් πr වර්ග ධන 2ක් πrh. මේ මෙහෙම කිව්වට එකපාරට බලනවා මොකද්ද කියලා. මම ඒක පොඩ්ඩක් කෝඩ් එකෙන් ඇඳලා පැහැදිලි කරන්න. right. එතකොට සිලින්ඩරයක් ගත්තම සිලින්ඩරේ වර්ගඵලය. සිලින්ඩරේ මතු පිට පෘෂ්ඨය. හරි. සිලින්ඩරයක් ගන්නවා. සිලින්ඩරයක් එහෙම අපි දැන් ගන්නවා. එතකොට අපි දන්නවා සිලින්ඩරේ ඉහළ පහළ තියෙන වෘත්ත දෙක. අපිට ඒක ප්‍රශ්නයක් නෑ. හරිම ලේසි. මොකද්ද? මෙයා πr වර්ග වලින් අපිට අරගන්න පුළුවන්. එහෙනම් වෘත්ත දෙකක් තියෙනවා අපිට දෙකෙන් වැඩි කරන්න විතරයි තියෙන්නේ. 2යි πr වර්ග අපිට ඉහළ සහ පහළ වෘත්ත දෙකේ වර්ගඵල අපිට එනවා. දැන් ප්‍රශ්නේදී නොකනේ මෙන්න මේක හොයන්නේ. මේ උස h මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය හොයන එක තමයි ප්‍රශ්නේ. වක්‍ර පෘෂ්ඨය හොයන්න නම් එහෙනම් අපි පොඩි අපි උපකල්පනයක් කරනවා. උපකල්පනයක් නෙමෙයි අත්‍තරම. අපි නිර්මාණයක් කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට පොඩි කොලයක් අරන් බලන්න. කොලයක් අරගෙන අපි හිතමු කොලයක් අරගෙන අපි රවුන්ඩ් කරලා අපි හදලා ගන්නවා. අපි අඩදාසි කොලයක් මෙහෙම අරගෙන අපි රවුන්ඩ් කරලා මෙහෙම බලමු. බැලුවාට පස්සේ අපිට පුළුවන් මෙයා වෙන් කරගන්න. මේ එතනදී අපි මෙයා මෙහෙම සිලින්ඩර් කියලා තාඩු එකක් තුනක් තමයි මොකද ගන්න. අපි කපල වල මෙයා වෙන් කරගන්න. වෙන් කරගන්නකොට මොකද්ද? මෙයා මෙහෙම දිග අරගන්න පුළුවන්. මෙහෙම දිග අරගන්න පුළුවන්. දිග අරගෙන කලින් මම තව එක දෙයක් කියන්නම්. අපිට තව දැන් අවශ්‍ය වෙනවා දැන් වර්ග බලයක් හොයනවා නම් අපිට දිග සහ පළල මොකක් හරි අපිට අගයන් දෙකක් තියෙනවා නේද? අපිට ත්‍රිකෝණයක වань ගත්තම ආධාරකයේ වෙඩින්නම් ලම්බ කොටස. ඒ වගේ මොකක් හරි අපිට අගයන් දෙකක් ආවා. මෙයාගේ එතකොට මොකද කරන්නේ? අපිට මෙයාගේ අගයන් දෙකක් ගන්න වෙනවා. එහෙනම් මම මෙයාව දිගාරින කලින් ඕගොල්ලන්ට කියනවා මෙන්න මේ රවුම ඕගොල්ලෝ ඉගෙනගෙන හිටි ත්‍රිකෝණේ නේ වෘත්තයක පරිධිය කියලා කියන්නේ මොකද්ද? වටේ. යා 2πr තමයි පරිධිය වෙන්නේ. 2πr. එහෙනම් මෙයාගේ පරිධිය අපිට ගන්න පුළුවන් මොකද්ද? 2πr. 2πr කියන පරිධිය විදිහට ගන්න පුළුවන්. මම දැන් මෙයාව උස h 2πr මෙයා h මෙයා කපුවා කපල ඉවරලා නිර්මාණය කරගන්නවා. මෙන්න මේ වගේ දිග ෂීට් එකක් හම්බෙයි. දිග ෂීට් එකක්. හරි අපි සිලින්ඩර් එක කැපුවා. මෙයා දිග ඇරියා. දිග ඇරියට පස්සේ මේ උස h ගානින්ම. එතකොට මේ දිග මෙන්න මේ දිග කිව්වේ. මේ දිග වෙනවා
25R 25R එහෙම නැත්නම් අර කලින් දිවිච්ච සිලින්ඩරේ පරිගිය තමයි අපිට මෙතන 25R විදිහට එන්නේ. ඒතර 25R අපි දන්නේ බැලුවල්මට පේනවා මොකද්ද මෙයා? මෙයා සිදුකොන්නාශ්‍රය. එහෙනම් සිදුකොන්නාශ්‍රයේ වර්ගඵලය හොයන්න අපි දන්නවා මොකද්ද? දිග වැඩි කිරීම බලය. දිග වැඩි කිරීම බලය. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයාගේ දිග අපිට 25R විදිහට ගන්න පුළුවන්. පළල විදිහට ගන්න. අපිට එතනින් එනවා මොකද්ද මේ ෂීට් එකේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපිට එනවා 25R h කියලා අපිට එනවා 25R h කියලා එනවා. එතකොට දැන් මේ 25R h මෙයාව දැන් වක්‍ර පෘෂ්ඨය හොයාගත්තා. හරි. වක්‍ර පෘෂ්ඨය දැන් හරි. සිලින්ඩරේ තියෙන වක්‍ර පෘෂ්ඨය සහ මූර්ත දෙක. දැන් මූර්ත දෙකේ අපි කලින් කිව්ව මොකද්ද? මූර්ත දෙකෙහි වර්ගඵලය. මූර්ත දෙකේ වර්ගඵලය 2යි 5R වර්ග. වක්‍ර පෘෂ්ඨය අපිට ආව වක්‍ර පෘෂ්ඨය 25RH. දැන් මේ දෙක එකතු කරාම අපිට ගන්න පුළුවන් මොකද්ද? 2 සිලින්ඩරේ වර්ගඵලය 25RH ධන 2πR වර්ග. හරි පාස්වි මතක තියාගන්න මේ. එතකොට π කියන එක සිදුක බෙදීම 7 R කියන එක මෙයාගේ අරෙන් අරගන්නවා H වෙන ගන්නවා. ඉතින් දින 17 එකක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් කොච්චර එයාගේ පෘෂ්ඨ වර්ගඵලයක් තියෙනවද. අර ඒ කියන එක ඉව කියන එක අපිට මෙහෙම ගන්න පුළුවන්. මූර්තියක් ගත්තාම මූර්තිය අරේ මන ගන්න කොහොමද කියන එක පාට අවුල. ඉතින් මම කියන්නේ හරියට සෙන්ටර් එක හොයාගන්න. මේ සෙන්ටර් එක හොයාගෙන කප කටු පාවිච්චි කරලා සෙන්ටර් එක හොයාගන්න පුළුවන්. සෙන්ටර් එක හරහා ගහ ගන්න රේඛාව. රේඛාවක් ගිහුවම මේකෙන් අපිට කියන්නේ අඩුවක් තියලා මේ දෙකෙන් මයින් පුළුවන්. ඒකේ භාගයක් තමයි අරේ වෙන්නේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් සිලින්ඩරේ වර්ගඵලය හොයාගන්න පුළුවන් මොකද්ද? 2πRh ධන 2πR වර්ග වලින් අපිට අරගන්න පුළුවන් සිලින්ඩරයක වර්ගඵලය. right. ඊළඟට තියෙනවා කේතුව. කේතුව ගත්තම කේතුවේ කේතුවෙත් දැන් තියෙනවා අර වගේම පෘෂ්ඨ දෙකක් තියෙනවා. කේතුවේ තියෙනවා වක්‍ර පෘෂ්ඨයක් සහ තල පෘෂ්ඨයක් තියෙනවා. ඒ තල පෘෂ්ඨය ඇවිල්ලා වෘත්තයක්. එයා කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට මෙතන තියෙනවා 5R වර්ග වලින් අපිට අරගන්න පුළුවන්. වක්‍ර පෘෂ්ඨේ 5RL 5RL කියලා අපිට අරගන්න පුළුවන්. වක්‍ර පෘෂ්ඨය. එතකොට 5RL කියලා අපිට අරගන්න පුළුවන්. මෙයාගේ මෙයාගේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය අර කලින් සිලින්ඩරේ කතා කරා වගේම තමයි අපිට පුළුවන් මෙයාව වෙන් කරගෙන ඉවරලා අපිට පුළුවන් අපි දුමු මේ මේක අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ මේ අපිට මේ හැඩයට හදා ගන්න පුළුවන් අපිට කඩදාසි වලින් හදා ගන්න පුළුවන් කේතුව සීනි කොටයක් වගේ මේක අරගෙන අපිට ඊට පස්සේ පුළුවන් කෑලි කෑලි කපලා මෙයාගේ මේ දිග හදාගන්න පුළුවන්. එතකොට අපි හිතමු මෙයාගේ දැන් මම හිතන්නේ ගන්න.
ගන්නවා කේතුවක් අරගන්නවා. මේ කේතුව අපිට දිග අරගන්න පුළුවන්. දිග අරගත්තම එයා මේ වගේ සම්පූර්ණ. දැන් සම්පූර්ණ වෘත්තයක් මෙන්න මේ වගේ දිගක් එනවා. එතකොට අපි මෙයාව මෙයාගේ මෙන්න මේක මෙන්න මේ උස අපි ගන්න ඇල උස කියලා. ඇල උස අපි මෙන්න මේ ටික ගන්නවා. sorry මෙයා මෙන්න මේ දිග මෙයා 25R වලින් අරගන්නවා. අරගෙන ඊට පස්සේ අපි කරන්නේ මෙයාව කෑලි කෑලි කපනවා. අන්න මෙයා අපිට පුළුවන් කපන්න. කෑලි කෑලි තීරු තීරු කපන්න. කේන්ද්‍රික ඛණ්ඩ වලට අංශක 10 10 ඊටත් වඩා පොඩි අංශක 10ටත් වඩා පොඩි වෙනවා. ඉතා කුඩා වෙනවා. එතකොට අපි මෙන්න මේ වගේ පුංචි කෑලි වල කපා ගන්නවා. සාමාන්‍ය මේක දන්න මේ වගේ කෑල්ලක් කපුවා මෙයා කේන්ද්‍රික ඛණ්ඩ එක වක්‍රයක් තියෙනවා. හරිද? ඕගොල්ලෝ තේරෙන්නේ නැති වක්‍රයක් තියෙන්නේ. එතකොට මේක නිර්මාණය කරගන්නවා නම් අපිට මෙයා ඉතා කුඩා කෑලි වල කපා ගන්නවා. ඉතා කුඩා කෑල්ල සාමාන්‍ය වක්‍ර ගතිය නැති වෙන තරමම කුඩා වෙනවා. ඥාන්සල 5කටත් වඩා අඩු වෙන්න ඕන. ඉතා කුඩා කෑලි වල කපාගෙන අපි මෙයාගේ නිර්මාණය කරගන්නවා. මෙයාගේ නිර්මාණය කරගන්න. ඉඳා කැබින්. මේ වගේ අපිට දිගට නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ කැබලි එක්කම මම කියන්නේ මම කියන කතාව මේක කුඩා කෑල්ලක කපලා මාරු කියලා. ඒ තිබ්බට පස්සේ අපිට මෙන්න මේ දිග දැන් අපි දන්නවා මේ සම්පූර්ණ දිග 2πr නම් මෙතන භාගයක් 5r. භාගයක් 5r. මෙය සම්පූර්ණ මේක 2πr කියලා අපි අරගත්තා. එතකොට මෙයා මේ ඇල උස අපි පාගෙන තිබ්බා L කියලා. ඇල උස මේ උසට මේ ඇල උස මේ උසට අපි ඉතා සමානයි කියලා ගන්න. මොකද දැන් අපි මෙයා සිහින් තීරු කැඩුවේ. සිහින් තීරු කපනකොට මේ ඇල උසයි මේක සුදු උසයි දෙකම ආසන්න වශයෙන් සමානයි කියලා ගන්න. එතකොට මේ උස L කියලා ගන්න. එතකොට අපිට ගන්න පුළුවන් මෙයා බැලුවම පේන සිලිකෝන ආශ්‍රය. සිලිකෝන ආශ්‍රයක අපි දන්න වෙනම් මොකද්ද? දිග වැඩි කිරීම පළල. දිග කියන්නේ මෙයා 5r වැඩි කිරීම L. අපිට අරගන්න පුළුවන් එතකොට හේතුවේ වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය ගන්න පුළුවන් සමීකරණය නම මොකද්ද? වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය සමානයි මොකද්ද? 5rl. මෙයා එච්චරම සාර්ථක නිර්මාණයක් නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් අපිට අයිඩියා එකක් අරගන්න පුළුවන්. මෙයා 5rl කියලා අපිට අරගන්න පුළුවන්. 5rl. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට තියෙන පතුල එන යවුත් ප්‍රශ්නයක් නෑ. යා 5r වර්ග පතුලේ වර්ගඵලය පතුල 5r වර්ග. ඒක මේ දෙකේ අපිට අරගන්න පුළුවන්. ඒකවල මේ විදිහට අපි අරගන්න 5r ධන 5r වර්ග. right? ඊට පස්සේ ස්ලයිඩ් එක ගන්න. දැන් ඝන වස්තුන් ගැන කතා කරනකොට ඝන වස්තුන් අපි කතා කරා
ගෝලය සිලින්ඩරේ හේතුව ඊට පස්සේ අපිට එන පිරමිඩය. පිරමිඩය අපි බලමු කොහමද වර්ගඵලය පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා. දැන් පිරමිඩය කියන එක ගත්තම පිරමිඩයේ එයාගේ තියෙන්නේ කොහොමද? මෙයාගේ ත්‍රිකෝණ සහ සමජතුරස්‍රය. ත්‍රිකෝණ සහ සමජතුරස්‍රය නිකන් ටෙන්ට් එකක් වගේ. හරි. එතකොට දැන් මෙයාගේ මේ සමජතුරස්‍රය අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. පාදයේ x නම් මේ පාදයේ x නම් අපිට අරගන්න පුළුවන්. x වැඩි කිරීම x සමජතුරස්‍රය වර්ගඵලය ගන්න පුළුවන්. අපිට නමුත් ඕනේ මෙන්න මේක හොයාගන්න අමාරු වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණ. ඇයි දැන් ත්‍රිකෝණයක් ගත්තම දැන් මම මේ ත්‍රිකෝණේ මම මෙතන තියෙන ත්‍රිකෝණය මම මෙතනට අරගෙන තියෙනවා. යට x මෙයා r. එතකොට මේ ත්‍රිකෝණේ අපිට වර්ගඵල හොයන්න නම් මොකද්ද ගන්න පුළුවන්? භාගය වැඩි කිරීම, ආදේ වැඩි කිරීම, භාගය වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්බකෝස. එතනින් අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණේ වර්ගඵල. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද අපිට x කියන මේ පාදේම ගන්න පුළුවන්. අපිට මෙන්න මේ මැද්දේ ඉඳන් මේ උඩට තියෙන උස කියන එක අපිට අරගන්න ඕනේ. හේතුව අපිට මේක දීලා නැහැ කිසිම තැනක. අපිට කියන්නේ අගයක් විදිහට දීලා නැහැ. සාමාන්‍ය ඔයගොල්ලෝ ගානක් හදන ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට දෙන්නේ මෙන්න මේ හරි මැද්දේ ඉඳන් සමජතුරස්‍රයේ හරි මැද්දේ ඉඳන් මෙන්න මේ ඉහළට තියෙන හරියට මේ උඩටම තියෙන ලම්බෝස තමයි දෙන්නේ. හරිද? මේ ලම්බෝස දෙන්නේ. එතකොට මේ ලම්බෝස දුන්නම අපිට බැලු බැලමට පේනවා මේ ඇතුළත ත්‍රිකෝණය. නිකන් මේ මනක්කල්පී ත්‍රිකෝණයක් අපි හිතේ නිර්මාණය කරමු. එතන මෙතන තියෙනවා P. නේද? P. මෙතන තියෙනවා Q. එතන මෙහෙනම් අපි මෙහෙම යා කරගත්තට පස්සේ අපිට එනවා මේ PQR කියන ත්‍රිකෝණය. මෙතන එනම් මෙයා P මෙයා Q මෙයා හරි මනක්කල්පිත ත්‍රිකෝණයක් නිර්මාණය. මේ මනක්කල්පිත ත්‍රිකෝණේ R හොයාගන්න අපි මොකද්ද පාවිච්චි කරන්නේ? දැන් මෙයා ඇවිල්ලා ත්‍රිකෝණ ත්‍රිකෝණය අපිට පයිතගොරස් ප්‍රමේය අපිට පාවිච්චි කරන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරා මෙයා p වර්ග ධන q වර්ග සමාන r වර්ග. ඒ කියන්නේ කර්ණයේ වර්ගයේ සමාන පාද දෙකේ වර්ගවල එකතුවට සමාන. අපිට පයිතගොරස් ප්‍රමේයෙන් අරගන්න පුළුවන්. මෙතන සුළු කරලා r කියන එක අපිට හොයාගන්න පුළුවන් නේ. මේක r හොයාගන්න. r කියන්නේ මොකද්ද? මෙන්න මේ මෙතන ඉඳන් මෙතනට තියෙන ලම්බකෝස. එහෙනම් නැත්තම් මේ අපි එළියට ගත්ත ත්‍රිකෝණය. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ r කියන එක අපි ගණනේ හොයාගන්නවා. එතකොට අපි භාගය වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්බකෝස අපිට අරගන්න පුළුවන් මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය. නමුත් අපිට ත්‍රිකෝණ තියෙනවා කියද්ද 4. 1 2 3 4. වටේම 4ක් තියෙනවා. අපිට 4ෙන් වැඩි කරනවා. වැඩි කළා අපි ඒක එකතු කරනවා පතුලේ වර්ගඵලයට එකතු කරනවා. හරිම ලේසි අපිට පිරමිඩයක වර්ගඵල හොයාගන්න පුළුවන් ඒ ආකාරයට. right. ඊට පස්සේ අපිට එනවා ප්‍රිස්මය. ප්‍රිස්මය ගත්තාම ප්‍රිස්මේ තියෙන්නේ මොනවද? ත්‍රිකෝණයක් සහ ප්‍රිස්මේ තියෙන්නේ ත්‍රිකෝණයක් සහ ඍජු කෝණාශ්‍ර 4. දැන් මේක නම් මම මෙතන නිර්මාණය කරලා තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක් තියෙන. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ඍජු කෝණාශ්‍ර 4ක් සමානයි. හරිද? දැන් සමපාද ත්‍රිකෝණයක් හින්දා මේ දිගවල ඔක්කොම සමාන හින්දා මේ ඍජු කෝණාශ්‍ර සමානයි. සමයා සම ද්විපාදී ත්‍රිකෝණයක් වුණා නම් මෙයා අසමාන දිගක් වුණා නම් මේ මෙතන තියෙන එකයි එහා පැත්තේ තියෙන එකයි සමාන වෙනවා. නමුත් යට තියෙන එක වෙනස් වෙනවා. එහෙම වෙන්නේ. එතකොට අපිට මේක එච්චරම අමාරු නෑ. මෙයා මොකද කරන්නේ? ප්‍රිස්මය අපි මෙන්න මේ ත්‍රිකෝණය මේ සහ මේ පැත්තේ තියෙන පේන ත්‍රිකෝණයක් තියෙනවා මෙතන. ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න තියෙනවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ
මෙතන ත්‍රිකෝණයේ අපි වර්ගඵලය අපි හොයාගන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි හොයාගන්න ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ මොකද්ද? භාගයේ වැඩි කිරීම, ආධාරකයේ වැඩි කිරීම, ලම්බ කොටස. ත්‍රිකෝණ දෙකයි. එහෙනම් අපි දෙකෙන් වැඩි කරමු. එතකොට මෙතන දෙකට මේ දෙක අපලයි. ඉතින් ප්‍රශ්නේ නැහැ අපිට එනවා. මෙන්න මෙතන සංකේත මම දාලා තියෙන L සහ O කියලා මෙයාගේ ලම්බ කොටස. එහෙනම් L සහ O කියලා අපිට එනවා ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය. සිජුකෝණාශ්‍ර 3යි සිජුකෝණාශ්‍ර 3යි. එහෙනම් මේ සිජුකෝණාශ්‍ර 3 මොකද කරන්නේ? එකක අපි තියෙනවා මේ දිග තියෙනවා m කියලා. L දැන් මේ පාද තුනම සමානයි ප්‍රශ්න නැහැ නේද? ඕනෑම සිජුකෝණාශ්‍රයක් අපි දිග හොයා ගන්නවා. දිග වැඩි කිරීම පළ. එහෙනම් මේ වර්ගඵලය 3ෙන් වැඩි කරලා ගන්නවා. මේ වැඩි කිරීම 3 ඔය අපිට මෙතනින් ගන්න පුළුවන් මුළු වර්ගඵලය ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය එකතු ත්‍රිකෝණාශ්‍ර 4 වර්ගඵල එකතුවට සමානයි. හරි. ප්‍රිස්ම. right ප්‍රිස්ම. එතකොට තව මෙතන මම දාපු නැති තව දෙකක් තියෙනවා. ඝනකයේ සහ ඝනකාභය. ඝනකයේ සහ ඝනකාභය මම මෙතන ඒක ලොකුට දාන්න ගියේ නැත්te හේතුව ඕගොල්ලෝ ඝනකයේ සහ ඝනකාභය කියලා දන්නවා. නමුත් මම පොඩ්ඩක් ඒක අදලා පෙන්නන්න. ඉතල අමාරු දෙයක් නෙමෙයි ඝනකයේ සහ ඝනකාභය කියන එක. ඝනකය කියලා කියන්නේ දැන් අපි සමචතුරස්‍රයක් ගැන කතා කරා. සමචතුරස්‍රයක් කියලා කියන්නේ එකිනෙක සමාන පාද හතරක් තියෙන ඝනකයක් හැදී ධාතු කටේ සාමාන්‍ය අපි දන්න ධාතු කටේ මෙයාගේ පාද සියල්ල පාද කොහොම සමාන එකිනෙක සමාන. එතකොට මෙයාගේ අපිට ඕනෑම එක් මූණතක අපි වර්ගඵලය හොයාගත්තා නම් හරි. එහෙනම් මම මෙයා A කියලා මේව නම් කරමු. මම මෙයාගේ හොයාගන්නවා. මොකද මෙයාගේ වර්ගඵලය සමානයි A වැඩි කිරීම A. එහෙනම් අපිට එනවා A වර්ග. එතකොට මේ වගේ ඒවා හයක් තියෙනවා. මුළු වර්ගඵලය සමානයි මොකද 6 වැඩි කිරීම A වර්ග. එහෙනම් 6ක් A වර්ග. ඝනකය. ඝනකාභයක් ගත්තම ඝනකාභය සමාන මේ වගේ එකක්. මේ වගේ ඝනකාභය. ඝනකයෙන් භාගය. ඝනකාභය කියලා නේද? ඝනකාභය කියන්නේ ඝනකාභය කියන්නේ යා ඝනකාභය මෙයා A B C. ඝනකාභයේ අපිට තියෙනවා මෙහිම සමාන ඝනකාභය ගත්තම මේ තියෙන මුහුණතයි මෙයයි සමාන. මම 1 කියලා ගන්නවා. මෙතන මුහුණත මම 2 කියලා ගන්නවා. මේ මුහුණතට මේ මුහුණත සමානද? මේ උඩ තියෙන මුහුණතට පහළින් තියෙන මුහුණත සමානයි. එතකොට මම යා 3 කියලා දානවා. මේ යට තියෙනක 3 කියලා දානවා. එතකොට ත්‍රිකෝණ නෙවෙයි සිජුකෝණාශ්‍ර 3ක් තියෙනවා. එකිනෙකට වෙනස් මොනවාද? A B කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා A C කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා B C කියලා. B C කියලා. එහෙනම් මේ තුනේ වෙන අපි වර්ගඵල හොයලා එක જાතිය ඒවා දෙකක් තියෙනවා. හරිද? මම මේ තුනම වර්ගඵල හොයනවා. මෙයාගේ මෙතන මූල දානවා. A B ඒ වැඩි කිරීම B. මෙයා A C. මෙයා B C. දැන් මේ තුනම එකතු කරාම A B ධන A C ධන B C. මේ තුන අපිට එකතු කරලා අරගන්න පුළුවන්. මේ වගේ මේ තුනක්
තව තුනක් තියෙනවා. එහෙනම් මෙයා දෙකෙන් වැඩි කරා. ඉතින් ප්‍රශ්නේ නෑ දෙකෙන් වැඩි. නැ සමාන ඒවා එක ගානේ හොයාගත්තා ඊට පස්සේ ඒක ඔක්කොම දෙකෙන් වැඩි කරා. එතකොට අපිට අරගන්න පුළුවන් මොකද ඝන කාභයක අපිට වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඒ විදිහට ඝන කාභයක. ඒ දෙක මම හිතනවා ඔයගොල්ලෝ ලේසි ඇති කියලා. හරි මම දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් අවශ්‍ය කරන මේ සිද්ධාන්ත ටික මතක් කරගෙන ගියේ. පොඩ්ඩක් බලමු ගාන. right. බලමු අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් කරමු ප්‍රශ්න. ඒකත් වලින් මම මේ අරගත්තේ මේ ප්‍රශ්නේ. ඒකත් මේ ප්‍රශ්නේ සමහර විට විතර භාන මාදිලී ගාන මේක. ඒක දැන් මේකේ කියලා තියෙනවා රූපේ දැක්වෙන පරිදි සිදු කෝණාශ්‍ර ආර ඉලමක දිග පළල පැති සමසම බෙදමින් පොදු පාරක් වෙන් කර ඇත. සාමාන්‍යයෙන් අලුතෙන් ඉදමක් අරගත්ත පස්සේ ඒ පාරවල් ගන්න ඕනේ. ඒ පාරවල් ගහුවට පස්සේ මෙයාගේ පාරේ වර්ගඵලය සහ ඉතිරි කොටසේ වර්ගඵල අතර අනුපාතය කොහොමද දාන්නේ? මේවා ඒකක දීලා තියෙනවා. ඒකක දීලා නැහැ. අගයන් දීලා තියෙනවා. අපි හිතමු මෙයා මීටර කියලා හිතාගෙන අපි ගාන හදාගෙන යන. එතකොට අපිට තියෙනවා මෙයා මීටර තියෙනවා 4. 12 වරක් 12 වරක් 3 ගානේ 4ක් තියෙනවා. මම ඒක බෝඩ් එකේ හදන්න මේ ගාන. එතකොට මගේ දිනවිය 12 3යි හරි පරිමාණයට මේ දාලා තියෙනවා. මම එළිය ගන්න පුළුවන්. හරි අපිට එතකොට තියෙනවා සමානය 4. එන අපි 12 වැඩි කිරීම 3. අපිට එනවා 36. 12 වැඩි කිරීම 36. ඒ වගේ 4ක් අපිට 4 වරක්යි 24 විදිහක් විදිහට 12 144. 144ක් කියනවා අපිට සිදු කෝණාශ්‍ර 4 වර්ගඵල එනවා. 144ක් එනවා සිදු කෝණාශ්‍ර 4. දැන් ඊට පස්සේ තියෙන පාරවල්. මේ පාරවල් බලන්න. පාරවල් ගත්තාම 4ක් පළල තියෙනවා දිග තියෙනවා 12ක්. මෙහෙම තියෙනවා. පාර තියෙන දේ පොඩ්ඩක් කඩලා වෙනම කරමු. මෙහෙම තියෙනවා. කොහොමද ඉතින් පාර? එතකොට දැන් මෙයාගේ අපිට පේනවා මෙයා හදන්න නම් මොකද කරන්නේ? මෙයාගේ මෙන්න මේ මෙතන ඉඳන් මෙතනට බර ගන්න ඕනේ. එතකොට ආපහු මේක ඩබල් වෙන්න බෑ. එක සැරේක මේ දෙක ගන්නවා. එක සැරේක මේ ඔක්කොම ගන්නවා. එහෙනම් අපිට ගන්න පුළුවන් කියලා තියෙනවා මේ දිග 12යි 12 එතන 4යි කියලා තියෙනවා. දිග 12. එහෙනම් 12යි 4යි 16යි 16යි 12 28. මේ දිග සම්පූර්ණ දිග 28. එහෙනම් අපිට එක සිලිකොන ආශ්‍රයක පරිමාණ කරගන්න 28ක් දිගදී 4ක් පළල. 28ක් දිගදී 4ක් පළල. එතකොට 4 වැඩි කිරීම 28. 4 වැඩි කිරීම 28. 28. තුනක් ඉතුරු. එකයි තුනයි. තුනයි.
තුනක් වුණා. ඊට පස්සේ දැන් අපිට තියෙනවා මෙතන තියෙනවා හතරක් පළල තුනක් කුසැති සිලිකෝනාස්ත්‍ර දෙකක්. හතර වැඩි කිරීම 12. හතර වැඩි කිරීම 3. කොට එනවා 12. ඒ වගේම දෙකක්. වෙන 24. දැන් අපි මේ දෙක එකතු කරමු. අපිට එන පාරවල තියෙන 100 12 24. Ya, ayat 136 144. ඕගොල්ලෝ හදලා බලන්න මට ඒක සුළු කිරීම ගන්න මේ වගේ යනවා. එතකොට අතන අපි ආව 12 වැඩි කිරීම 12 3 36 36 4 144. මෙතන පාරවල අපි සියල්ලගෙන එකතු ආව. පාරවල තව පාරවල එකසිය 36යි අපිට ආවේ 144යි 136යි. මේ හැකියතාක් දුරට සුළු කරගෙන බලන්න. හැකියතාක් දුරට සුළු කරගෙන බලන්න කීයද වෙන්නේ කියලා. ඉවර ගත්තාම මෙයා මේකම හතරෙන් බෙදුණා. ඒක මෙයා හතරෙන් බෙදුවම හතරවරක් ඉස්සරහට කියන්න තමයි 136 හතරෙන් බෙදුණා. 3යි 4යි අයි මේක අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. අපි කියනවා 18 17 කියලා මේ 18 17. බලමු අපි ගානට ගිහිල්ලා ගාන ගියාම මේ උත්තර තියෙනවද කියලා. දැන් තියෙනවා 17 වැඩි කිරීම 18. හරිනේ. ඒක උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඔය ගාන බලමු. ඕගොල්ලන්ට ඉතින් සාමාන්‍ය විභාග මට්ටමේ තියෙන ගණන් තමයි මම මේ දැම්මේ. විභාග මට්ටමේ තියෙනවා මේකට වඩා පොඩ්ඩක් ඉතින් අමාරු වෙන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා කලින් කාලෙට අමාරු වෙච්ච තියෙනවා. නමුත් ලේසිමයි කියලා ගණන් හදුවොත් වෙන්නේ අන්තිමට අමාරු ගණන් ගණන් පාවොත් ඔයගොල්ලන්ට කරගන්න බැරි නේ. ඉතින් හොඳම දේ තමයි ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න පුළුවන් තරම් ඔයගොල්ලෝගේ දැනුම යන්න පුළුවන් තරම් උඩරම තරම් අමාරු ගණන් හදන්න. එතකොට මේ වගේ අපි ගණනක් හදනවා නම් අපි කොහොමද කරන්නේ? දැන් අපි දන්නවා මෙයා ඝනකයකින් අර 2 සෙන්ටිමීටර බොක්ස් එකක්. මේක බොක්ස් එක මෙයාගේ අර්ධ ගෝලාකාර කොටසක් හාරා ඉවත් කරනවා. ඒලා අච්චුවක් හදනවා. මොකක් හරි මේ අච්චුවක් හදන්නේ. මේ අච්චුව හදනකොට මෙයාගේ මෙන්න මේ ඝනකේ අපිට පුළුවන් ඝනකයේ හොයන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. පැත්තකදී හතරක් නම් අපිට මේ ඔක්කොගෙම වර්ගඵල අපිට හොයන්න පුළුවන්. පෘෂ්ඨය අපිට මේ වටේ තියෙන ඒවා පහක හොයන්න පුළුවන්. මේ උඩේ ගියේ තමයි අපිට මේ පොඩි මේ වෙනසක් වෙන්නේ. එහෙනම් අහන්නේ අච්චුවේ පෘෂ්ඨ වර්ගඵලය. අච්චුවේ පෘෂ්ඨ වර්ගඵලය කියවම අපිට මෙන්න මේ ඇතුළේ තියෙන ගෝලාකාර කොටස අපිට මෙයාගේ
හොයාගන්න ගෝලාකාර කොටස. එහෙනම් අපි මොකද කරන්නේ? ඔයගොල්ලෝ මේ ගන්න try කරලා බලන්න. ගෝලාකාර කොටස මේකේ සම්පූර්ණ පෘෂ්ඨ පහක හොයාගන්නවා. අපි දැන් මේ මෙතන මෙන්න ඔයගොල්ලෝ පේන මෙන්න මේ ටිකක් එනවා. අපි ගන්න හදනකොට කට්ටියට වරදින් දෙයක් තමයි මේ ටිකක් එනවා. මේ වක්‍රාකාර කොටසක් තියෙනවා. මේ වක්‍රාකාර කොටස හොයන්න අපි දන්න මොකද්ද? ගෝලයක් 4ක් πr වර්ග තමයි ගෝලයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. එහෙනම් මොකද කරන්නේ? අපි මෙන්න මුලින්ම මෙන්න මේ ටිකත් හොයාගන්න. මේ ටිකත් හොයාගන්න. ටිකක් ගන්න වෙලාව නැහැ හින්දා මම ඒක දැන් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ හදලා බලන්න මේ ගන්න. හරිද? ඒතර අමාරු වැඩක් නෙමෙයි. ඔයගොල්ලෝ වටේට හොයාගන්න පුළුවන්. මේ සමචතුරස්‍රයේ මුලින්ම වෘත්තයේ πr වර්ග. හරිද? අරය 2 සෙන්ටිමීටර වූ πr වර්ග. ඒතර මෙන්න මේ අඩු කරගන්න පුළුවන් මෙතන. කියලා මෙන්න මේ ටික මාක් කරන්න. මෙන්න මේ ටික. මේ ටික අපිට හොයාගන්න පුළුවන්. මුලින්ම මෙයා අපිට අරය තියෙනවනේ. මෙයා අපිට πr වර්ග වලින් අපිට හොයාගන්න පුළුවන්. πr වර්ග වලින් හොයාගෙන මේ සමචතුරස්‍රයෙන් අපි අඩු කරනවා මුලින්ම. අඩු කරගන්න. ඊට පස්සේ අපි දන්නවා ගෝලයක් මෙයා ගෝලයක් කියන්නේ 4ක් πr වර්ග. ගෝලයක් නෙමෙයි අර්ධ ගෝලයක් මෙයා තියෙන. එහෙනම් අපි මෙයා දෙකෙන් බෙදමු. නැත්තම් 2ක් πr වර්ග. 2ක් πr වර්ග හොයාගෙන අපි අවසාන අපි හොයාගත්ත වර්ගඵලයට අපි එකතු කරන්න. මුළු හොයාගත්ත. අපිට ඒතර වර්ගඵල විදිහට එන්නේ මොකද්ද? මේ වක්‍ර අර්ධ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මෙන්න මේ මාක් කරලා තියෙන මෙන්න මේ ටික සහ ඉතුරු පෘෂ්ඨ පහේ වර්ගඵලයක් තමයි එන්නේ. හරි. මේක නම් try කරලා බලන්න. try කරලා මම මැසේජ් එකක් දාන්න මේකට කීයද ආවේ කියලා. ඔයගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕන හින්දා මම ඒව හදන්න යන්නේ. ඔක්කොම මම මේ ගණන් ටික දෙන්නම් ඔයගොල්ලන්ට ටියුට් එකේ ටික. හරි. අපි බලමු තව එකක්. හදන ඔයගොල්ලෝ ගන්න ඔයගොල්ලෝට එවන්නම් ගන්න. හරි. එතකොට රූපයේ දැක්වෙන්නේ වානේ සිලින්ඩරාකාර කුට්ටයක් සමානව දෙකට බෙදාගත් පළුව. මේ ඝන වස්තුවේ මුළු වර්ගඵලය වන්නේ. එතකොට මේ වගේ එකක් ගත්තම එකපාරටම අපිට හිතා ගන්න බෑ මෙයාට පාවිච්චි කරන්නේ මොකද්ද මොනවද සූත්‍ර පාවිච්චි කරන්නේ. ලොකුවටම ඩීප් මේක යන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මෙයාගේ බැලුවම අපි දන්නවා සිලින්ඩර් එක මොකද්ද කියලා. අපි දන්නවා සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන් 2πrh වලින්. අපිට වෘත්තයේ වර්ගඵලය හොයාගන්න පුළුවන් πr වර්ග වලින්. එහෙනම් දැන් මෙතන කියලා තියෙන්නේ සමානව දෙකට බෙදාගත් පළුවක ඝන වස්තුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. තියන්නේ බාහනේ සිලින්ඩරාකාර කුට්ටියකින් මෙයා කුට්ටිය. එතකොට නිකන් මොකක්ද දෙන්නේ මේ හරි නිකන් ලී කොටයක් වගේ එකක්. මොම කපලා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ මෙතන තියෙනවා මෙන්න මම මාක් කරන්නම් මේක තෝරන කරන් ටික. මේක try කරන්න. try කළා මගෙන් අහන්න උත්තර. මෙන්න මෙතන තියෙනවා අර්ධ වෘත්තය. මෙතන තියෙනවා අර්ධ වෘත්තය. එහා පැත්තේ. එහෙනම් අපි මේ දෙක සමාන අර්ධ වෘත්ත දෙකක් අපිට කෙලින්ම ගන්න පුළුවන්. එහෙනම් මොකද්ද? πr වර්ග දානවා මේ අර්ධ වෘත්ත දෙකට. ඒ අර්ධ වෘත්ත දෙකක් එක වෘත්තයක් වෙනවා. එහෙනම් πr වර්ග. අපිට එතනින් එනවා මෙයාගේ වර්ගඵලය. අපිට අපි ඉගෙන තියෙන්නේ 2πrh කියලා තමයි වක්‍ර පෘෂ්ඨයට. එහෙනම් එයාගෙන් භාගයක්. එයාගෙන් භාගයක් කියලා කියන්නේ මේ කපලා යන. උතර 5rh. එහෙනම් අපිට මේ වක්‍ර පෘෂ්ඨේන 5rh අපිට එයා දාලා වල හොයාගන්න පුළුවන් මෙයාගේ වර්ගඵලය කීයද කියලා. දැන් ওই ටික විතරක් හෙව්වම හරි කියලා හිතනවා එකපාරට නේ. මෙතන මෙයා තියෙනවා. මෙයා හොයාගත්ත මේ එහා පැත්තේ අර්ධ වෘත්තය තියෙනවා. මේ ටික හොයාගත්තම හරි කියලා හිතමු. ඇත්තටම හරිද නෑනේ. අපිට මිස් වුණා එක දෙයක්. මොකද්ද? මෙන්න මෙයා. මෙන්න මෙතන තියෙන මේ මෙන්න මේ මොකද්ද? මෙන්න මෙහෙම තියෙනවා. සිජු කෝණාශ්‍රය. එයා 14යි
හරිද? මෙයාගේ උස 20ක් වන සජිකෝණාශ්‍රය. එහෙනම් අපි මේ මේකයි මේ වක්‍ර පෘෂ්ඨය. වක්‍ර පෘෂ්ඨය කියන්නේ අර්ධ වක්‍ර පෘෂ්ඨයක් තියෙන්නේ. ඒකට අපි එකතු කරගන්නවා සජිකෝණාශ්‍රය. හරිද? ඔබ ගන්න හදලා බලන්න. හදලා මෙසේජ් එකක් දාන්න මට. මම කියන්නම් ඔබට උත්තරේ හරිද කියලා. හරි. දැන් තව එකක් මම දැම්මා. තව එකක් දැම්මා. ඕගොල්ලන්ට දැන් මේක පාට මේ කියන්නේ අඳුරු නොකල කොටසේ වර්ගඵල. මම දුක නිකන් මේක හිතා ගන්න බෑ මම දීලා තියෙන දැන් හරි පේන්නේ නැත්නම් දැන් ඔයගොල්ලන්ට 14යි 14යි තියෙන්නේ. අඳුරු නොකල මෙතන හොයාගන්න මොනනම් අපිට බැලු බැලමට එකපාරට හොයාගන්න අමාරුයි. අපි එහෙනම් මේ අපිට තියෙනවා මොනවද? මෙයයි 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 මෙයයි. මේ දෙක මොකද්ද? මේ දෙක බැලු බැලමට පේනවා අර්ධ වෘත්තය. කාලයව දෙකක්. දැන් කාලයව දෙක අපිට 14 නම් මෙයාගේ උස මෙයා අරය 7 වන අර්ධ වෘත්තයක අපි හොයාගන්න. අපිට කේන්ද්‍රික ඛණ්ඩය අපි හොයන්න ඉගෙන තියෙනවා. අපිට අර්ධ වෘත්තයක හොයාගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ මෙන්න මේ තියෙන කෑලි දෙක. මේ තියෙන මෙන්න මේකයි කොහොමද වෙන්නේ? අපි කරන වැඩේ මෙන්න මේ එක සමචතුරස්‍රයක වර්ගඵල හොයාගන්න. කොහොමද අපිට තියෙනවා 7 වැඩි කිරීම 7 කියලා අපිට මෙයාගේ හොයාගන්න පුළුවන්. හොයාගෙන අපි හරිද? මෙන්න මේ කොටසෙන් අඩු කරමු. මේයාගේ මෙන්න මේකයාගේ සමානයි. මේයාගේ අතර සමානයි. එහෙනම් අපි මේක කලින් හොයාගත්තා. මේ දෙකම අපි හොයාගත්තා. මේකෙන් මේක අඩු කරනවා. සමචතුරස්‍ර වර්ගඵලය මෙන්න මේ කොටස අඩු කරනවා. අඩු කරාට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ අඳුරු නොකල කොටස. එතකොට අපිට මේ ටික මම ඔක්කොම එක මෙන්න මේ කොටස දෙක මෙයා 3 7 ඔය ටික තමයි අපි හොයාගන්නේ. ඔය ටික හොයාගත්තම අපිට පුළුවන් අඳුරු නොකල කොටසේ වර්ගඵල හොයන්න. ඒක පාටම දෙන්න යන්න එපා. ගොඩක් අට පැරලෙන් දෙයක් තමයි මේ මෙහෙම දැක්කම හිතනවා මේක වෘත්තයක් කියලා. වෘත්තයක් නෑ වෘත්තයට අඩුයි. මේ දෙක අර්ධ වෘත්තය. 1 3 එකතු කරාම අර්ධ වෘත්තය. මෙතන තියෙන වෘත්තය නෙමෙයි. මෙතන අඳුරු කරලා තියෙන වෘත්ත දෙක එන මේ කැලි දෙක. එතකොට අපිට හොයාගන්න පුළුවන්. එතනින් අපිට එයාගේ වර්ගඵල හොයාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ right